හරි උදේ. හරි. හරි සාමාන්‍යයෙන් උදේ මම කියවනේ මේ මම YouTube channel එකේ සාමාන්‍යයෙන් inorganic video series එක යනවා, organic video series එක යනවා, ඊට අමතරව physical video series එක යනවා. මම ඊට අමතරව පුතේ මේ යන්නේ විශේෂ වැඩක් කරන්න. හරි මේක මේ පොඩ්ඩක් විශේෂයි මේ paper class එක. සාමාන්‍ය පුතේ මේ paper class එකේ පළවෙනි වීඩියෝ එක විතරයි මම මේ විදිහට YouTube එකේ දාන්නේ. හරි කොහොමද මේ paper class එකට සම්බන්ධ වෙන්නේ, කොහොමද papers ගන්න කියලා ඒවා මම description එකේ පල්ලෙහා දාන්නම්. හරි අනිවාර්යයෙන්ම මම පොරොන්දුවක් වෙනවා පුතේ, අනිවාර්යයෙන්ම මේ papers පහක් ඇතුලේ මම papers පහක් කරනවා. ඔයාගේ ලකුණු ගාන අඩුම ගානේ ලකුණු 40කින් 50කින් මම වැඩි කරලා දෙනවා. ඒ කොහොමද සර් ඒක කරන්නේ කියලා මේක අයිනේ සර් මේ කොහොමද අනේ එහෙම වැඩි කරන්නේ පුතේ. මම සාමාන්‍ය papers සාකච්ඡා කරද්දී අඩුම ගානේ මේ paper එකයි පැය දෙකමාරක් විතර. හරි ඔයා දන්නවත් දන්නේ මම සාමාන්‍යයෙන් 1ට 1 2ට 2 එහෙම උත්තර කියන්නේ. හරි මගේ paper class වල සාමාන්‍ය පුතේ මම මේවා ආයි ඊළඟ විභාග ප්‍රශ්නයකට එන්නේ කොහොමද, ආයි සාමාන්‍යයෙන් මේ වගේ තව වෙන ප්‍රශ්න කරන්නේ කොහොමද, ආයි තියරි බලන්නේ නැති වෙන්න විභාගයට යද්දී ඔයා වැඩේ කොට දාලා දෙන්නම් මං. හරි ඊළඟ කතාව තමයි පුතේ. හරි මේ paper class එකේ දැන් ගොඩාක් ළමයි කරන වැරද්දක් තමයි පුතේ paper class වලදී හරි මොනවා හරි පන්ති වලදී මේ ඔන්ලයින් විදිහේ ඉද්දී මොනවත් ලියාගන්නේ. හරි ඔහේ සාමාන්‍යයෙන් බණ වගේ ඉන්නවා. හරි ඒව නෑ. ඔයා මේ paper class එක පටන් ගත්ත වෙලාව ඉඳන් ඉවර වෙන වෙලාවක වෙනකම් මගේ වචනේ මරි ඔයා දන්නේ නැති මොනවා හරි තියරි මගේ ගාවින් කියවෙයි. හරි මම සාමාන්‍ය පන්ති කරද්දී එහෙමයි සෑහෙන්න දේවල් කියනවා. ඒ වගේම ඔයාට එකතු කරගන්න ඕන දේවල් ඔයා එකතු කරගන්න. හරි එතනින් ඔයාට ලොකු ප්‍රතිඵලයකට යන්න පුළුවන් පුතේ. සෑහෙන්න ලේසියෙන් ඔයාට ලකුණු ටික හදාගන්න පුළුවන්. හරි පුතේ. හරි අපි වැඩේ පටන් ගමු. වැඩි කතාවක් නැතුව paper එක නැති කට්ටියන්ට මම පුතේ පහළ description එකේ paper එක දාන්නම්. ඊට පස්සේ ඉස්සරහට paper class වලට හරි මොනවා හරි class වලට සම්බන්ධ වෙන්න ඕන කට්ටිය මම පල්ලෙහා දාන numbers වලට කතා කරන්න. ඊට අමතරව paper එකේ මොනවා හරි තව වෙනස් වීමක් වුණොත් මම ඒකත් ඔක්කොම පහළ description එකේ දානවා. හරි අනිවාර්යයෙන්ම description එකේ දාන්න. හරි description එකේ බලන්න මොනවද වෙනස් වෙලා තියෙන්නේ. හරි මොනවා හරි දේවල් ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම paper ඉවරුණු ගමන් මට comment එකක් දාන්න. හරි හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු පුතේ. පළවෙනි ප්‍රශ්නය. හරි පළවෙනි ප්‍රශ්නේදී මෙහෙම කතාවක් කියන්නේ. හරි පළවෙනි ප්‍රශ්නයක් මේකෙදි කියනවා පහත ඒවා අතරින් ආම්ලික භාෂ්මික හා උභයගුණී යන වර්ග තුනේම ඔක්සයිඩ් සාධන කෙනා. හරි මේක උත්තර විදියට තියෙනවා පුතේ. ඇල්මිනියම් තියෙනවා. හරි වර්ග තුනේම කට්ටිය. හරි සින්ක් තියෙනවා. ඊට පස්සේ මේව නම් හරි ලේසියිනේ පුතේ. මැංගනස් තියෙනවා. ඊට පස්සේ තියෙනවා කවුද? ඊට පස්සේ තියෙනවා බිස්මස් තියෙනවා. පස්වෙනි පිළිතුර විදියට පුතේ තියෙනවා ලෙඩ් තියෙනවා. පුතේ සාමාන්‍යයෙන් හරි ඔන්න ඔය මූලද්‍රව්‍ය පහ මේකෙන් වර්ග තුනම ආම්ලික භාෂ්මික උදාසීන කියන වර්ග තුනේම ඔක්සයිඩ් හදන්න පුළුවන් කාටද? හරි පුතේ සාමාන්‍යයෙන් පොදු තීරියක් තියෙනවා පුතේ. ලෝහ ඔක්සයිඩ් භාෂ්මිකයි, අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි. ලෝහ ඔක්සයිඩ් සාමාන්‍යයෙන් භාෂ්මිකයි, අලෝහ ඔක්සයිඩ් සාමාන්‍යයෙන් ආම්ලිකයි. හැබැයි පුතේ හරි මේවා වෙනස් වෙනවා. සමහර තැන්වලදී වෙනස් වෙනවා. පුතේ සාමාන්‍යයෙන් හරි එහෙනම් සර් ලෝහ ඔක්සයිඩ් මොනවයි? පොදු තීරියක් තමයි ලෝහ ඔක්සයිඩ් මොනව වෙන්න ඕනි පුතේ? භාෂ්මිකයි. එහෙනම් සර් මොනවද මේකට උදාහරණ? හරි මම මෙතන තියෙන ඒවාගෙන් උදාහරණ ගන්නම්. ලෝහ ඔක්සයිඩ් භාෂ්මිකයි. හරි මෙතන තියෙන එක්කෙනෙක්ගෙන් මම ලියනවා බිස්මස් ඔක්සයිඩ් කියලා. හරි මම වෙන මොකුත්ම ලියන්නේ මෙතන ඉන්න එක්කෙනෙක්ගෙන් බිස්මස් ඔක්සයිඩ් තව වාට උදව්වක් විදියට මැග්නීසියම් ඔක්සයිඩ් කියලාත් ලියනවා. සර් මේ ඇල්මිනියම් ඔක්සයිඩ් එහෙම මොකෝ ලිව්වේ නැත්තේ? මං කිව්වා පුතේ සාමාන්‍යයෙන් පොදු තීරියෙන් වෙනස් වෙන අවස්ථා තියෙනවා. පොදු තීරිය නම් ලෝහ ඔක්සයිඩ් භාෂ්මිකයි. හැබැයි පොදු තීරියෙන් වෙනස් වෙන තීරි දෙකක් මං වාට උගන්වනවා. ඔයා අහලා තියෙනවද දන්නේ නැහැ පුතේ. උභයගුණී ලෝහ කියලා જાතියක් මොනවයි? උභයගුණී ලෝහ. උභයගුණී ලෝහ වලින් හදන ඔක්සයිඩ් වලට තියෙන්නේ පුතේ ඔක්සයිඩ් හෝ වේවා හයිඩ්‍රොක්සයිඩ් හෝ වේවා ඒවට තියෙන්නේ පුතේ උභයගුණී ලෝහ වලින් හදන ඒවට තියෙන්නේ ඒ ඔක්සයිඩ් වලට මොන ලක්ෂණේ තියෙන්නේ පුතේ? උභයගුණී ලක්ෂණ. මොනවද සර් උභයගුණී ලෝහ? උභයගුණී ලෝහ දැන් මතක් කරන්න ඕන. හරි උභයගුණී ලෝහ පහයි. මතක නැති ඕන එකක් ඔයා ලියා ගන්න. ඇල්මිනියම් හරි සින්ක් ඊළඟට ටින් ඉන්නවා, ලෙඩ් ඉන්නවා, ඊළඟට පුතේ තව උභයගුණී ලෝහයක් බෙරිලියම් ඉන්නවා. පුතේ එහෙනම් මේ කට්ටියන්ගෙන් ඇති කරන ඔක්සයිඩ් වලට මොන ලක්ෂණ තියෙන්නේ? උභයගුණී ලක්ෂණ. එහෙනම් මේ කට්ටිය ඇති කරන්නේ උභයගුණී ඔක්සයිඩ්. මේ කට්ටිය ඇති කරන්නේ මේ භාෂ්මික ඔක්සයිඩ්. හරි වෙන වර්ග ඔක්සයිඩ් හදන්නේ. හරි එහෙනම් මෙයාගේ ඔක්සයිඩ් කවුද? මේ උභයගුණී ඔක්සයිඩ් වලට උදාහරණ Al2O3. මේ සින්ක්ගෙන් ඇති වුණොත් පුතේ සින්ක් ඔක්සයිඩ්, ලෙඩ්ගෙන් ඇති වුණොත් පුතේ ලෙඩ් ඔක්සයිඩ්. හරි සාමාන්‍ය මේ බෙරිලියම්ගෙන් ඇති වුණොත් බෙරිලියම් ඔක්සයිඩ්. මේ ඔක්කොම උභයගුණී ඔක්සයිඩ්.
එතකොට සර් මෙයාගෙන් ඇති කරන්නේ බාෂ්මික ඔක්සයිඩ් මෙයාගෙන් උභය ගුණීනේ. සර් ඉතින් වර්ග තුනේම ඔක්සයිඩ් හදන කවුද ඉන්නේ අනේ? හරි. එතකොටම දැන් උත්තරේ බේරිලා ඉවරයිනේ. ඔව් දැන් ඉතින් ඔයාලට පේන උත්තරේ පුතේ ඔයා දන්නවත් දන්නේ මෙන්න මේ D ගුණුවේ ඉන්න කට්ටිය මෙන්න මේ කට්ටිය මේ තුන් දෙනා ක්‍රෝමියම් මැංගනස් සහ වැනේඩියම් කියන ද්විගුණුවේ ඉන්න තුන් දෙනාට පුළුවන් පුතේ උභයගුණී මේ ආම්ලික ඔක්සයිඩ් හදන්නත් ඒ වගේම මේ කට්ටියන්ට පුළුවන් බාෂ්මික ඔක්සයිඩ් හදන්නත් ඒ වගේම මේ කට්ටියන්ට පුළුවන් උභයගුණී ඔක්සයිඩ් හදන්නත් හරි මම උදාහරණයක් විදිහට ගන්නම් පුතේ මේ හරියෙන් ලියන්නම් හරි ඔයා දන්නවත් දන්නේ මෙයා හරි මෙයා මම මැංගනස්ගෙන් ගන්නම් පුතේ මේ මැංගනස්ගේ ඔක්සයිඩ් ශ්‍රේණිය ගත්තොත් පුතේ මෙන්න මේ විදිහට ඔක්සයිඩ් ශ්‍රේණියක් ඇති කරනවා මෙයා හරි Mn2 හරි මැංගනස් ගත්තාම මේ වගේ පුතේ ඔක්සයිඩ් ශ්‍රේණියක් ඇති කරනවා හරි MnO Mn2O3 MnO2 MnO3 ළඟට Mn2O7 කියලා පුතේ ඔක්සයිඩ් ශ්‍රේණියක් ඇති කරනවා ඔයා දන්නවත් දන්නේ මේ කට්ටියන්ගේ ඔක්සිකරණ අංක මෙයා ධන 2 මෙයා ධන 3 මෙයා ධන 4 මෙයා ධන 6 මෙයා ධන 7 පුතේ ඔයා දන්නවත් දන්නේ මේක සෑහෙන්න වැදගත් මේ මෙන්න මේ ඔක්සයිඩයට තියෙන්නේ පුතේ බාෂ්මික ලක්ෂණ මෙයාට තියෙන පුතේ දුබල බාෂ්මික ලක්ෂණ මෙයාට තියෙන පුතේ උභයගුණී ලක්ෂණ මෙයා උභයගුණී ලක්ෂණ හරි මෙයාට තියෙන පුතේ දුබල ආම්ලික ලක්ෂණ හරි මෙයාට තියෙන්නේ ආම්ලික ලක්ෂණ එහෙනම් ඔයා බලන්න පුතේ මේ ඔක්සයිඩ් ශ්‍රේණිය මේ මැංගනස් කියන ලෝහයට පුළුවන් පුතේ මේ බාෂ්මික ඔක්සයිඩ් උභයගුණී ඔක්සයිඩ් සහ ආම්ලික කියන වර්ග තුනේ මේවා හදන්න එහෙනම් පුතේ පිළිතුර කවුද මැංගනස් ඊළඟට තව සර් විභාගයට අලුත් තව විභාගයට වෙන අවුරුද්දක ඇහුවොත් මොනවයින් අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ඔයාගෙන් අහයි පුතේ මැංගනස් ඔක්සයිඩ් ශ්‍රේණියේ මේ ඔක්සිකරණ අංකය වැඩි වෙන විට ආම්ලික ලක්ෂණ වැඩි වේ. ඕනේ මේ මෙයාගේ ධන 2 ඔක්සිකරණ අංකයේ ඉඳන් ධන 7ට යද්දි පුතේ මේ බාෂ්මික එක්කෙනා කවුරු බවටපත් වෙලයි? ආම්ලික තත්ත්වයට ඇවිල්ලා එහෙනම් ආම්ලික ලක්ෂණ වැඩි වෙන්න ඕන. හරි. මතු යම් දිනක විභාගෙදී අහයි. හරි. මේ උභයගුණී ලෝහ මතක තියාගන්න. ඒ වගේ ඔක්සයිඩ් උභයගුණී, හයිඩ්‍රොක්සයිඩ් උභයගුණී ඒවා පොඩ්ඩක් මතක තියෙන්න ඕන. ඊට අමතරව මේ විදිහටම ආම්ලික බාෂ්මික උදාසීන කියන වර්ග තුනේ ඔක්සයිඩ් හදන්න පුළුවන් ක්‍රෝමියම්ට මැංගනස්ට සහ වැනේඩියම්ට. හරි. ඔයා පොඩ්ඩක් ඒ ටික හොයලා බලන්න ඕන. හරි. අපි යන් යන පුතේ දෙවෙනි ප්‍රශ්නයට. හරි. මම දෙවෙනි ප්‍රශ්නයට එන්නම්. හරි පුතේ හරි එහෙනම් පළවෙනි ප්‍රශ්නයට උත්තරේ පුතේ පිළිතුර පළවෙනි එක්කෙනාට තුන්වෙනි පිළිතුර මැංගනස් ඊළඟට සම්මත දෙවන අයනීකරණ එන්තැල්පිය විශාලතම වන්නේ පුතේ විභාගයට අයනීකරණ ප්‍රස්ථාර ගැන ඇහුවොත් ඔයා මෙහෙම අඳින්න හරි මෙහෙම හරි 3යි හරි අයනීකරණ ශක්තියට ප්‍රස්ථාර අඳිද්දී මෙහෙම හරි 3ක් ලකුණු කරන්න මේ මම මේ පළවෙනි ආවර්ත 3 ලකුණු කරන්නේ කෙටි ආවර්ත පුතේ මෙතන තමයි උඩම හොඳම වැඩකාරයා ඉන්නේ හරි මේ මෙන්න මෙතන කෙලවරේ මම මතක් කරන්නම් මෙතන කෙලවරට ඩොට් 2යි මේ හැම වෙලාවෙම පළවෙනි එක්කෙනාගේ ඩොට් 2යි ඊළඟ එක්කෙනාට ඩොට් 3 3 යන්නේ හරි ඩොට් 3 3 පළවෙනි එක්කෙනාට ඩොට් 1යි මේ ඩොට් 2යි මේ හැම තැනටම ඩොට් 3 3 යන්නේ ගොඩාක් දරුවෝ වරද්දන තැනක් මම කියනද මෙන්න මේ පුතේ මෙතනට වඩා මේ පොයින්ට් එකට වඩා මේ පොයින්ට් එක උඩ තියෙන්න ඕන හරි මේ තැනට වඩා මෙයා පොඩ්ඩක් උඩින් ඉන්න ඕන හරි ඊට පස්සේ සර් මට පොඩ්ඩක් කියාගෙන යන්නකෝ පළවෙනි අයනීකරණ ශක්තියට ඔහොම ප්‍රස්ථාරයක් එන්නේ මූලද්‍රව්‍ය ටික ලියාගෙන යන්නකෝ මම පහලින් ලියන් යන්නම් හොඳට බලන්න හරි පුතේ මම ලියාගෙන යන්නම් මූලද්‍රව්‍ය ටික පළවෙනි අයනීකරණ ශක්තියේ මේ ලිතියම් හරි මම මේ පහලින් ලියාගෙන යන්නේ බෙරිලියම් බෝරෝන් कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लूअरीन नियोन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फॉस्फरस सल्फर क्लोरीन ආගන් පුතේ විවරණේ අවශ්‍ය නැති කට්ටිය පොඩ්ඩක් ඉස්සරහට එවල බලන්න හරි ප්‍රශ්නයක් නෑ හැම කෙනෙක්ටම ගොඩ යන්න තමයි මේ යන්නේ මේ හීලියම් හරි මෙයා මම මේ පැත්තෙන් ලියන්න පුතේ මෙයාගේ නාගේ හීලියම් ඔය පළවෙනි අයනීකරණ ශක්තිය එන බලන්න පුතේ පළවෙනි අයනීකරණ ශක්තිය වැඩිම කෙනා කවුද මේ සෙට් එකේ හීලියම්ගේ හරි පළවෙනි අයනීකරණ ශක්තිය වැඩිම හීලියම්ගේ ඊළඟට මේ පැත්තේ මේ සෙට් එකේ වැඩිම කවුද නියෝන්ගේ මේ සෙට් එකේ වැඩිම ආගන්ගේ ළමෙක් අහයි සර් පළවෙනි අයනීකරණ ශක්තිය ලිතියම්ට වඩා සෝඩියම්ගේ වැඩි වෙන්න හේතුව ඇයි පුතේ අයනීකරණ ශක්තිය කියලා කියන්නේ මේ වගේ වායුමය අවස්ථාවක ඉන්න පරමාණුවකින් මෙහෙම ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා මේ වගේ ඒක ධන අයනයක් හදද්දි වෙන වැඩේනේ
පුතේ ලිතියම් ගත්තොත් මෙහෙමනේ මේ ලිතියම් න්‍යෂ්ටිය මේ බාහිරින් ඉන්නේ මේ වගේ මේ ඉලෙක්ට්‍රෝන දෙක පිරීලා මේ ඉන්නේ තුන්වෙනි මූලද්‍රව්‍යනේ ලිතියම් කියන්නේ මේ ඉන්නේ බාහිරම එක්කෙනා මේ න්‍යෂ්ටියට තියෙන දුර ගොඩක් කිට්ටුයි. හැබැයි පුතේ මේ න්‍යෂ්ටිය හරි මේ අඳින්නේ පුතේ සෝඩියම් බලන්න සෝඩියම්ගේ පුතේ න්‍යෂ්ටියට ඈතින් ඉන්නේ පුතේ මේ ඉලෙක්ට්‍රෝනය බාහිරින් ඉන්න ඉලෙක්ට්‍රෝනය. එතකොට මෙයා ඉවත් කරන්න ලේසියි. ඇයි? මෙයා මගේ න්‍යෂ්ටියෙන් අදින ප්‍රමාණය මෙයාට දැනෙන්නේ නැහැ පුතේ. ඈතන ඉන්නේ. ඒකෙන්ද මෙයාව ලේසියෙන් අයින් කරන්න පුළුවන්. එහෙනම් මෙයාගේ අයනීකරණ ශක්තිය අඩු වෙන්න හේතුව ඒක තමයි. මෙයා පුතේ න්‍යෂ්ටියට කිට්ටුවෙන් ඉන්නේ තදින් අල්ලන් ඉන්නේ න්‍යෂ්ටිය මගින් ආකර්ෂණය කරන්. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය අයින් කරන්න අමාරුයි. අමාරුයි කියන්නේ අයනීකරණ ශක්තිය වැඩි. හරි? ඒක තමයි ඒකට හේතුව. හරි කතාව වැඩක් නැහැ නේ සර් අපිට ඕන දෙවෙනි අයනීකරණ ශක්තිය පුතේ මෙහි ඇඳලා තියෙන්නේ මම පළවෙනි අයනීකරණ ශක්තිය පුතේ මේක ඇසුරෙන් අපිට පුළුවන් දෙවෙනි අයනීකරණ ශක්තිය තර්ක කරන්න කොහොමද සර් ඒක තර්ක කරන්නේ පුතේ දෙවෙනි අයනීකරණ ශක්තිය වෙද්දි මේ ඉන්න මූලද්‍රව්‍ය පියවරක් ඉස්සරහට යන මේ ඉන්න කට්ටිය පියවරක් ඉස්සරහට යනවා ඒ කියන්නේ මේ ඉන්න ලිතියම් කාගේ ගාවට යනවා පුතේ හීලියම් ගාවට යනවා එතකොට මේ ඉන්න බෙරිලියම් මෙතනට එනවා මේ හිටපු බෝරෝන් මෙතනට එනවා හරි මේ හිටපු කාබන් මෙතනට යනවා මේ හිටපු නයිට්‍රජන් මෙතනට එනවා මේ ඔක්සිජන් මෙතනට එනවා ෆ්ලෝරින් මෙතනට එනවා නියෝන් මෙතනට එනවා සෝඩියම් මෙතනට එනවා මෙතන හිටපු සෝඩියම් මෙතනට එනවා ඊට පස්සේ පුතේ මේ හිටපු මැග්නීසියම් මෙතන ඉන්න මැග්නීසියම් මෙතනට එනවා මේ ඉන්න ඇල්මිනියම් මෙතනට එනවා පියවරක් ඉස්සරහට එනවා මොකක් වෙදියේ පළවෙනි අයනීකරණ ශක්තියේ ඉඳන් දෙවෙනි අයනීකරණ ශක්තියට යද්දී පියවරක් ඉදිරියට එනවා එකක්. එතකොට අපිට දීලා තියෙන මූලද්‍රව්‍ය ටික අපි ලකුණු කරගන්න ඕන. අපිට මේ ගානේදී දීලා තියෙනවා මූලද්‍රව්‍ය විදියට හරි කාබන් තියෙනවා. මේ මෙන්න මෙතන කාබන් ඉන්නේ මේ කාබන් ගැන දැනන් ගන්න ඕන. කාබන් ගැන. ඊට පස්සේ අපෙන් අහන වෙනස් වීම කාබන් ගැන ඊට පස්සේ ෆ්ලුවරින් ගැන දැනගන්න ඕනේ. මේ ෆ්ලුවරින් දැන් මෙතනට ඇවිල්ලා පුතේ මේ ෆ්ලුවරින් තියෙන මෙතන. හරි ෆ්ලුවරින් මෙතන අලුතෙන් ආවහම ෆ්ලුවරින් එතනට ඊට පස්සේ ඔක්සිජන් ගැන දැනගන්න ඕනේ මේ ෆ්ලුවරින්ට වඩා ඔක්සිජන් මෙතන උඩින් ඉන්නේ මේ ෆ්ලුවරින් මෙතන ඔක්සිජන් උඩ දෙවෙනි අයනීකරණ ශක්තිය වෙද්දි මේ කළු පෑනින් ලකුණු කරලා තියෙන දෙවෙනි අයනීකරණ ශක්තිය නිල් පෑනින් මෙයා මේ මෙතන ෆ්ලුවරින් ඊට උඩින් ඔක්සිජන් ඊට පස්සේ තව සෝඩියම් සහ ලිතියම් ඉන්න ඕන තව සෝඩියම් මෙතන ලිතියම් මෙතන පුතේ එහෙනම් ඔයාලට පේනවා දෙවෙනි අයනීකරණ ශක්තිය වැඩිම කෙනා කවුද මෙයා මෙතන දෙවෙනි අයනීකරණ ශක්තිය සර් දෙවෙනි අයනීකරණ ශක්තියට ඕන මූලද්‍රව්‍ය ටිකනේ කළු පෑනින් තියෙන්නේ එහෙනම් මේ ලකුණු කරපු පස් දෙනා සංසන්දනය කරන්න තියෙන්නේ වැඩිම කවුද ලිතියම් දෙවෙනි අයනීකරණ ශක්තිය වැඩිම මම මෙහෙන් ලියන්නම් හරි වැඩිම කෙනා ලිතියම් හරි වැඩි පිළිවෙලේ ඉඳන් අඩු එකට යන්න ඕන වැඩිම කෙනා ලිතියම් ඊට පස්සේ බලන්න ඊළඟට වැඩි කෙනා කවුද පුතේ මේ සෝඩියම් ඊළඟට වැඩි කෙනා සෝඩියම් ඊටත් පස්සේ මේ දෙන්නා මේ ඔක්සිජන් තුයි ෆ්ලුවරින් තුයි ෆ්ලුවරින් අඩුයි මේ යට ඉන්නේ ෆ්ලුවරින් ඊට උඩින් ඔක්සිජන් එහෙනම් ඔක්සිජන් ඊට ෆ්ලුවරින් ඊටත් පස්සේ අඩුම වෙන්නේ කවුද කාබන් කවුද ඔය විදිහට පිළිතුරක් තියෙන්නේ කාබන් ෆ්ලුවරින් ඔක්සිජන් සෝඩියම් සහ ලිතියම් පුතේ පළවෙනි එක්කෙනා තමයි මේකේ පිළිතුර හරි පළවෙනි එක්කෙනා සර් එහෙනම් වැරදිලා තුන්වෙනි අයනීකරණ ශක්තිය ආව නම් පියවර කීයක් ඉස්සරහට යන්න ඕනේ පළවෙනි අයනීකරණ ශක්තිය හිටපු එක්කෙනා පියවර 2යි එහෙම නැත්නම් මෙතන ඉන්න එක්කෙනා දැන් දෙවෙනි අයනීකරණ ශක්තියදී මෙතනට ආවනේ මෙයා තව පියවරක් ඉස්සරහට යනවා තුන්වෙනි අයනීකරණ ශක්තිය ඇහුවොත් හරි අනාගතයේදී වැදගත් වෙයි තුන්වෙනි අයනීකරණ ශක්තිය ඇහුවොත් මෙයා තව පියවරක් ඉස්සරහට යවනවා හරි එහෙනම් උතරින් අපි ඒ බහුවර්ණෙත් හරි අපි යන් ඊළඟ බහුවර්ණයට පුතේ හරි පුතේ ඊළඟ බහුවර්ණය හරි මේක තමයි තුන්වෙනි බහුවර්ණය IUPAC නාමයකින් පුතේ මෙයා දැක්ක ගමන් ඔයාලට පේන්න ඕන මෙයා මොන කොටසක්ක මේ CO කොටස දැක්ක ගමන් පේන්න ඕන පුතේ මෙයා සාමාන්‍ය නාමකරණයට වඩා වෙනස් මේ කවුද ඉන්නේ එස්ටරයක් පුතේ එස්ටරයක් නම් කරද්දි මෙන්න මේ කොටස වෙනම නම් වෙන්න ඕන එතනින් පස්සේ කොටස් ටික වෙනම නම් වෙන්න ඕන එස්ටර නම් වෙද්දි මේ කොටස දැක්ක ගමන් පේන්න ඕන එස්ටරයක් පුතේ එස්ටර සාමාන්‍ය ප්‍රසන්න සුවඳක් තියෙනවා එතකොට මම නම් කරද්දි දැනගෙන තියෙන්නේ පුතේ එස්ටර එක මේ ඔක්සිජන් සම්බන්ධ වෙන තැනට පිටිපස්සෙන් ඉන්න CO කාබන් ගෙන් තමයි නම් කරන්න පටන් ගන්න 1 මෙයා 2 මෙයා 3 මෙයා 4 මෙයා 5 එතකොට පුතේ බලන්න ඕන ඊළඟට මේ කොටස නම් වෙන්නේ කොහොම ඒවා දන්නවා පුතේ මේ කොටස දිගෑරියාම මේ C2H5 කියන කොටස අපිට මේක ලොකු කරලා ඇන්දොත් මෙහෙම අඳින්න පුළුවන් හරි මේ වගේ කොටස් වලට සාමාන්‍ය පුතේ එතිල් කියලා කියන්නේ ඉස්සරහා මේම CH3 කාණ්ඩයක් හිටිනම් මෙයාගේ මොකක්ද කියන්නේ
මෙතිල් කියලා කියන්නේ. එහෙනම් නාමය පටන් ගද්දි හරි නාමය පටන් ගද්දි මුලින්ම පුතේ එස්තර නම් කරද්දී මෙන්න මේ ඔක්සිජන් කොටසට ඉස්සරහින් ඉන්න මේ කොටස ඉස්සෙල්ලම නාමය ලියනවා කවුරු විදියට එතිල් කියලා ලියනවා. ඊට පස්සේ පුතේ අනිවාර්යෙන්ම එස්ටරයක් නම් කරද්දි හිස් තැනක් තියෙන්න ඕන. ඊට පස්සේ මේ කට්ටිය සාමාන්‍ය පරිදි නම් කරනවා. සාමාන්‍ය පරිදි නම් කරන්නේ කොහොමද? සාමාන්‍ය පරිදි නම් කරද්දී නම් කරන්නේ මෙයා බලන්න මෙයා මෙතන මේ දෙවෙනි කාබන්ට මෙයා ආදේශිතයක් විදිහට බැඳිලා ඉන්නවා. එහෙනම් මෙයාගේ නාමය දෙන්නේ කොහොමද දෙන්නේ පුතේ? 2 ඇමිනෝ හරි සාමාන්‍ය පරිදි නම් කරනවා 2 ඇමිනෝ ඊළඟට කාබන් දාමේ කාබන් කී 1 2 3 4 5යි 5යි නම් පුතේ පෙන්ට් 2 ඇමිනෝ පෙන්ට් හරි 2 ඇමිනෝ පෙන්ට් ඊට පස්සේ කාබන් කාබන් බැඳිලා තියෙන්නේ පුතේ මොන බන්ධනයකින්ද? ද්විත්ව බන්ධනයකින්. ඒකට ලැබෙන අඩු අංකය අංක 3 එහෙනම් 3 in හරි පුතේ මෙහෙම ඊ අකුරක් ලියන්න පුළුවන්ද? බෑ. ක්‍රියාකාරී කාණ්ඩයක් ඉන්නවා පුතේ. එස්ටර ඉද්දි ක්‍රියාකාරී කාණ්ඩ නාම ප්‍රත්‍ය විදියට පුතේ කවුද දාන්න ඕන? ඔය කියලා දාන්න ඕන. හරි? ඔන්න ඔය විදියට තමයි පුතේ මෙයාගේ නාමය එන්න ඕන. හරි? එතකොට ඔය විදියට දීපු පිළිතුරක් විදියට තියෙනවා. හරි? pen 3 no 8 විදියට පළවෙනි පිළිතුර අපිට ගන්න පුළුවන්. හරි? පළවෙනි පිළිතුර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ළමයේ ටෙස්ටර් නාමකරණය මතක නැත්තම් නාමකරණයේදී මුලින්ම පුතේ නාමකරණයේදී ලියන්නේ ආදේශිත ඊට පස්සේ කොහොමයි? ආදේශිත ඊට පස්සේ නාමකරණයේදී මුලින්ම ආදේශිත ලිව්වා. ඊළඟට දිගම කාබන් දාමේ නාමය දිගම කාබන් දාමේ නාමය ඊට පස්සේ කාබන් බැඳී ඇති ආකාරය හරි කාබන් බැඳී ඇති ආකාරය අන්තිමටම පුතේ ක්‍රියාකාරී කාණ්ඩ ප්‍රත්‍ය ඔන්න ඕනම එකක් නම් කරන්නේ ওই විදිහට හරි ওই විදිහට තමයි යන්නේ. එතකොට පිළිතුර අංක කීයද පිළිතුර? පිළිතුර අංක 1 හරි පිළිතුර අංක 1 හරි පුතේ හතරවෙනි ප්‍රශ්නය හරි හතරවෙනි බහුවර්ණය මේකෙදි කියනවා පුතේ පෙරස් සල්ෆේට් හරි අය මේ පෙරස් නැත්තම් මේ අයන් 3 සල්ෆේට් හරි අයන් 3 සල්ෆේට් මේ වගේ කෙනෙක් පුතේ හරි අයන් 3 සල්ෆේට් කියන කෙනා හරි අයන් 3 සල්ෆේට් කියන කෙනා ජලයේ දිය කරනවලු මේ ජලයේ දිය කරාම් පුතේ මේ අයන් 3 සල්ෆේට් කියන කෙනා ජලයේ දිය කරාම් පුතේ මේ විදිහට Fe3+ අයන ඒකස් සහ සල්ෆේට් අයන ඒකස් බවට පත් වෙනවා. හරි සල්ෆේට් අයන ඒකස් බවට පත් වෙනවා. මෙයා ජලයේ දිය කරාම් පුතේ මෙතන Fe අයන දෙකක් ඉන්න හින්දා මෙතනට දෙක එන්න ඕන. මෙතන සල්ෆේට් තුනක් තියෙන හින්දා මෙතනට තුනක් එන්න ඕන. ඊට පස්සේ ජලයේ දිය කරාම ජලයේ දිය කරලා ඝන සෙන්ටිමීටර් 100ක ද්‍රාවණයක් ඇති කරනවලු. හරි ඝන සෙන්ටිමීටර් 100ක ද්‍රාවණයක් ඇති කරනවලු. හරි මේකෙදී ග්‍රෑම් මෙයාගෙන් කොච්චර දිය කරනවද? කොච්චර දිය කරන්නේ? ග්‍රෑම් 4ක් දිය කරලා. හරි ග්‍රෑම් 4ක් මේකෙන් ග්‍රෑම් 4ක් අරගෙන හරි ඝන සෙන්ටිමීටර් ලැබෙන මේ ඝන සෙන්ටිමීටර් 100ක ද්‍රාවණයක්ලු හදන්නේ. හරි ඝන සෙන්ටි මෙයා මෙහෙම වතුර බාස්කට් එකක් අරගෙන හරි මෙහෙම වතුර බාස්කට් එකක් අරන් මේක අයන් මේ ටික ඔක්කොම දිය කරලා මේ වතුර බාස්කට් එකේ පරිමාව 100යිලු. ඒ කියන්නේ සම්පූර්ණ පරිමාව 100ක් වෙනකම් මේ 100ක දිය කරලා තියෙන්නේ ග්‍රෑම් 0.4ක්. අපෙන් අහනවා පුතේ Fe3+ අයන සාන්ද්‍රණය Fe3+ අයන සාන්ද්‍රණය පුතේ Fe3+ අයන සාන්ද්‍රණය හොයන්න පුළුවන්. සාන්ද්‍රණය කියලා කියන්නේ හරි සාන්ද්‍රණය කියලා කියන්නේ පුතේ මේ සාන්ද්‍රණය සාමාන්‍යයෙන් එන්න නම් අපි දැනගන්න ඕන මවුල ගාන මොකෙන් බෙදන්න ඕනේ? පරිමාවෙන්. සාමාන්‍යයෙන් සාන්ද්‍රණය අපි සම්මත විදියට සංකේතවත් කරද්දී මවුල ඝන ඩෙසිමීටරයට තමයි සාන්ද්‍රණය කියලා කියන්නේ. හරි තව සමහර ළමයි හරි මම ඉස්සරහට කියලා දෙන්නම් මොකද්ද කතාව කියලා. කෙටියෙන් සාන්ද්‍රණය ගන්න විදිය. පුතේ ඉස්සෙල්ලම හොයන්න ඕන මෙයාගේ මවුල ගාන මේ ග්‍රෑම් 0.4යි නම් අපිට දීලා තියෙනවා පුතේ මෙයාගේ මෞලික ස්කන්ධයේ විදියට හරි මෙයාගේ මෞලික ස්කන්ධයේ විදියට දීලා තියෙනවා සාමාන්‍යයෙන් 400යි කියලා. හරි මෙයාගේ මෞලික ස්කන්ධය 400යි මෙයාගේ හරි 4 වැඩි කිරීම මෙයා ග්‍රෑම් 4 නම් අපිට ලියන්න පුළුවන් 4 වැඩි කිරීම 10 ඍණ 1 මෙයාගේ මෞලික ස්කන්ධය පුතේ 400යි. හරි මෙයාගේ මෞලික ස්කන්ධය 400යි. මේ 4කට මේ 4ක් කැපුණාම මෙයාගේ මවුල ගාන එනවා පුතේ 1 වැඩි කිරීම 10 ඍණ 3ක්. හරි මෙයාගේ මවුල ගාන එනවා 1 වැඩි කිරීම 10 ඍණ 3ක් මෙයාගේ. හරි මෙයාගේ මවුල ගාන එනවා 1 වැඩි කිරීම 10 ඍණ 3ක්. මෙයා කපලා දැම්මහම 1 වැඩි කිරීම 10 ඍණ 3ක්. එතකොට මෙයාගේ මවුල 1 වැඩි කිරීම 10 ඍණ 3යි නම් ස්ටොයිකියෝමිතිය අනුව ඒ වගේ කී ගුණයක් ඉන්න ඕනේ මෙයාගේ? දෙගුණයක්. එහෙනම් මෙයාගේ එන්න ඕන පුතේ මවුල ගාන
දෙක වැඩි කිරීම 10 ඍණ 3ක්. මෙයාගේ ස්ටොයිකියෝමිතිය අනුව මේ වගේ දෙගුණයක් ඉන්න ඕනේ. මෙයාට වඩා දෙගුණයක් ඉන්න ඕනේ. එහෙනම් පුතේ සාන්ද්‍රණය කියලා කියන්නේ ඔයා දන්නවා. හරි. මේ මවුල ටික ඔක්කොම තියෙන ඝන සෙන්ටිමීටර් කීයකේ? 100ක. කෙටියෙන්ම පුතේ ඔයාට මම උගන්වන්නම්. සාන්ද්‍රණය මොකක්වත්ම දන්නේ නැති වෙලාවක හිතන්න පුළුවේ. හරි ඝන ඩෙසිමීටර් එකක තියෙන මවුල ගන්නෙ. පුතේ ඝන ඩෙසිමීටර් එකක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර් වලින් නම් 100ක්. ඉතින් මේ 1000ක්. ඉතින් ඔයා හිතන්න ඝන ඩෙසිමීටර් එක මවුල ගන්න කිව්වත් එකයි ඝන සෙන්ටිමීටර් 1000ක කිව්වත් එකයි. සර් 100ක නම් කොච්චර තියෙනවද? මේ 100ක තියෙන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 3යි. සාන්ද්‍රණයනේ අහන්නේ. සාන්ද්‍රණය කියලා කියන්නේ සර් 1000ක තියෙන ගාන. ඉතින් 1000ක තියෙන ගාන අපිට මෙහෙම ගන්න පුළුවන්. 100ක මෙච්චරයි නම් 1000ක කොච්චරයි? මේකට මේක ගියා. එතකොට පිළිතුර එනවා 2 වැඩි කිරීම 10 ඍණ 2. හරි ලේසියිනේ. කීයද පිළිතුර? 3 වෙනි පිළිතුර. පුතේ සාන්ද්‍රණය ගණන් හදද්දී හැමතිස්සෙම හිතන්න හරි 1000ක තියෙන මවුල ගන්න. හරි ඝන සෙන්ටිමීටර 1000ක. හරි සමහර ළමයි ඕව දන්නේ. හරි 100ක මෙච්චරයි නම් 1000කද කොච්චරද කියලා හොයනවා. හරි ඔන්න ඔය විදිහට තමයි මේ ගාන හදන්නේ. හරි ළමෙක් අය දැන් මේ වගේ දෙගුණයක් උනේ කියලා ස්ටොයිකියෝමිතිය අනුව මෙයා වගේ දෙගුණයක් මෙයාගේ ඉන්නේ. හරි හරි ඔන්න එහෙනම් 4 වෙනි ගානට පිළිතුර 3. හරි පුතේ පස්වෙනි ගාන හරි පස්වෙනි ගාන සෑහෙන්න වැදගත්. මේ පස්වෙනි ගානට මුල පුරන්න කලින් මේක දැනන් ඉන්න ඕන ගොඩක් දේවල් පුරන්න පුළුවන් පුතේ. මේ ඝණයක් ද්‍රවයක් බවට පත් වෙනවා නම් ඊළඟට පුතේ අපිට ද්‍රවයක් කවුරු බවට පත් කරන්න පුළුවන්? වාෂ්පයක් බවට පත් කරන්න පුළුවන්. ඊළඟට කෙලින්ම හරි ද්‍රවයක් වාෂ්පේ නැත්තම් වායු තත්ත්වයට පත් කරනවා කියලා තමයි වායු තත්ත්වයට වායු තත්ත්වයට පත් කරනවා. හරි ඝන ද්‍රව කරන්න පුළුවන් ද්‍රව වායු නැත්තම් වාෂ්ප තත්ත්වයට පත් කරන්න පුළුවන් වාෂ්ප තත්ත්වයට. පුතේ ඝණයක් ද්‍රවයක් බවට පත් වෙන ක්‍රියාවලියට කියනවා විලයනය. හරි විලයනය. ද්‍රවයක් වාෂ්පයක් වෙන එක්කෙනාට කියනවා මොනෙන් තැල්පී කියලායි? වාෂ්පීකරණ. කෙලින්ම ඝණයක් ද්‍රවයක් වෙන්නේ නැතුවම කෙලින්ම වාෂ්පයේ බවට පත් වෙනවා නම් ඝණයේ ද්‍රවයක් වෙන්නේ කෙලින්ම වාෂ්පයේ බවට පත් වෙනවා නම් ඒකට මොකක්ද කියන්නේ? ඌර්ධව පාතනය. හරි එහෙනම් මේකෙදි බලන්න පළවෙනි එක්කෙනාගේ තියෙන්නේ ඌර්ධව පාතනය. කෙලින්ම අයඩීන් ඝණය කියන එක්කෙනා කවුරු බවට පත් වෙලායි? I2 මේ අයඩීන් ඝණය කියන එක්කෙනා කෙලින්ම I2 ගෑස් වෙලා. හරි I2 ගෑස් වෙලා ඒකට කියනවා අයනි මේ ඌර්ධව පාතනය. හරි ඒක ඌර්ධව පාතනය. ඊට පස්සේ බන්ධන විඝටනයේදී වෙන්නේ පුතේ මේ Cl2 වගේ කෙනෙක් ගත්තොත් මේ විදිහට ඉන්නේ Cl බන්ධන. හරි Cl2 ගත්තාම ওই විදිහට ඉන්නේ Cl2 ගෑස්. බන්ධන විඝටනයේදී වෙලා තියෙන්නේ මෙන්න මේ Cl බන්ධනයේ බිඳුනහම පුතේ Cl පරමාණු දෙකක් ලැබෙනවා. මේකට කිව්වා බන්ධන විඝටනය. මේ Cl2 එකේ මේ බන්ධනයේ විදිහට Cl පරමාණු දෙකක් ආවා. මෙයා බන්ධන විඝටනය. ඊට පස්සේ මෙන්න මෙයා වරදිච්ච එක්කෙනා තමයි මෙයා පුතේ දැලිසෙන් තැල්පිය හදන්න වායුමය ධනායනිකුයි මෞලයකුයි වායුමය ඍණායන මෞලයකුයි ඉඳලා තමයි මේ වගේ අයනික ස්පටික රූපී සංයෝගයක් ඇති වෙද්දී තමයි දැලිස වෙන්නේ. පරමාණු දෙකක් නෙමෙයි ධනායනයි ඍණායනයි ඉන්න ඕනේ. එහෙනම් පිළිතුර 3 වෙනි පිළිතුර. අපි අන්තිම දෙන්නත් බලමු. හරි. මට වැදගත්ම කෙනෙක් ඉන්නවා. මෙයා හරි. ඔය උත්පාදනයක් මං කියලා දෙන්නම්. පුතේ උත්පාදනයේ එන්තැල්පිය ලියද්දි පස්වෙනි පිළිතුරේ උත්පාදනයේ එන්තැල්පිය තියදී පුතේ සම්මත තත්ත්වයටදී තියෙන සංයෝග මවුල එකක්. මේ හැම වෙලාවෙම උත්පාදනයේදී මේ දකුණු පැත්තේ එක මවුලයක් තියෙන්නේ. මේ පැත්තේ මේව හදන්න ඕන සම්මත තත්ත්වෙ ඉන්න කට්ටිය ලියන්න ඕන. N2 ගෑස් ඒ වගේම පුතේ H2 ගෑස්. දැන් සමහර ළමයි තුලිත කරන්න මේ පැත්තට දෙක දානවා. එහෙම බෑ. උත්පාදනයේදී හැදෙන්න ඕන එක්කෙනයි මවුල. හරි එක්කෙනයි හැදෙන්න ඕනේ. එහෙනම් මෙයා තුලිත කරන්න මෙයාට භාගයයි මෙයාට 3න් 2යි. හරි. මෙයා සාමාන්‍ය 2 මේ 2න් 3යි දාන්න ඕන. ඊළාට උන්න ගොඩාක් ළමයිට පැටලෙන එන්තැල්පිය තමයි ඔය පරමාණුකරණ එන්තැල්පියටම තමයි පුතේ තූකරණ එන්තැල්පිය කියන්නේ. හරි. තූකරණය කිව්වත් එකයි පරමාණුකරණය කිව්වත් එකයි. මේක ගොඩාක් ළමයි දන්නේ නැහැ. පුතේ පරමාණුකරණ එන්තැල්පියදී කියන්නේ හරි ඝන හෝ වේවා ද්‍රව හෝ වේවා වායු හෝ වේවා ඕනම සංඝටකයක් හරි වායුමය පරමාණු මවුලයක් බවට පත් වෙන එක්කෙනා තමයි පරමාණුකරණය. සමහර ළමයි දන්නේ නැහැ. එහෙනම් සර් මට ඝනයක් පරමාණුකරණය වෙන හැටි කියන්නකෝ. මේ ඔන්න සෝඩියම් ඝනය කවුරු බවට පත් වෙනවද? සෝඩියම් ගෑස් වෙනවා. ළමයි කියන්නේ සර්
මේක ඌර්ධෝපාතනයනේ. ඔව් පුතේ මේක ඌර්ධෝපාතනය කියලා කියන්නත් පුළුවන්. ඕනනම් අපිට මේ කියන්න පුළුවන් පරමාණුකරණය. මේ වායුමය මේ කවුරු හරි ඝණයක් කවුරු බවට පත් වෙලා වායුමය පරමාණු බවට පත් වෙලා වායුමය පරමාණු මවුලයක් බවට පත් වෙලා. එතකොට සර් ද්‍රවයක් කොහොමද පරමාණුකරණය වෙන්නේ? මේ Br2 liquid කියන එක්කෙනා කවුරු බවට පත් වෙන්නේ? Br gas. හරි Br2 නෙවෙයි Br gas වෙනවා නම් එහෙනම් මේක ඇත්තට භාගයක් වෙනවනේ. මේ වායුමය පරමාණු මවුලයක්. මේ මෙතනට දෙක දාන්න බෑ. හරි වායුමය පරමාණු මවුලයක් බවට පත් වෙන්නේ. එහෙනම් සර් Cl2 වල ඌර්ධෝපාත මේ පරමාණුකරණයෙන් තැල්පිය වුණොත් කවුද එන්නේ? Cl gas පරමාණු මවුලයක් එන්නේ. එහෙනම් මෙතනට භාගයක් දාන්න ඕන. ඔය ගොඩාක් කට්ටිය තූකරණයෙන් තැල්පිය දන්නේ නැහැ. හරි මෙයා බන්ධන විඝටනය නෙමෙයි. හරි බන්ධන විඝටනය වුණා නම් Cl දෙකක් එන්න ඕන. මේකෙදි එන්නේ වායුමය පරමාණු. හරි වායුමය පරමාණු මවුලයක් තමයි එන්නේ. ඒතර පුතේ පිළිතුර 3. හරි ඊළඟට 6 වෙනි එක්කෙනාට යන් අපි 6 වෙනි එක්කෙනා. හරි පුතේ 6 වෙනි ප්‍රශ්නය සෑහෙන්න වැදගත්. මේක මේ දරුණු මට්ටමේ ප්‍රශ්නයක් ගොඩාක් තීර ඉගෙන ගන්න තියෙන එකක්. මේක තියෙනවා මෙහෙම. හරි මේක මෙහෙම දිත්ත බන්ධනයක් ඉන්නවා මෙතනින් මෙහෙම මම ඔය තියෙන එක්කෙනා කඩා ගන්න මට ලේසි විදියකට මම ලියා ගන්නවා. හරි මෙයා CH3 මෙයාත් CH3. හරි මෙතන ඉන්න එක්කෙනා මෙහෙම ඉන්නවා. මෙතන H කෙනෙක් මෙතනට CH3 කෙනෙක් මෙතනට මේ C කෙනෙක් ඉන්නවා පුතේ. මෙතනට මෙහෙම ඉන්නවා මෙතනට CH3 කෙනෙක් ඉන්නවා. HBr සමග ප්‍රතික්‍රියාව මේ කට්ටිය පුතේ HBr සමග ප්‍රතික්‍රියාව හොඳට අහගන්න. මේ කට්ටිය HBr සමග ප්‍රතික්‍රියාව මේ සංයෝග HBr එක්ක කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ මේ කට්ටිය HBr සමග. හරි සෑහෙන්න වැදගත් මේ කට්ටිය HBr සමග සිදු කරන ප්‍රතික්‍රියාව. හරි පුතේ මෙයා HBr එක්ක වෙද්දි පුතේ මේ H+ කෙනෙක් ඉස්සෙල්ලම මෙයාත් එක්ක පහර දෙන්නේ මේ H+ කෙනෙක් මෙතනට පහර දෙනවා. එතකොට පුතේ සාමාන්‍යයෙන් ඔයා දන්නවා මේ දිත්ත බන්ධනයකට HBr කෙනෙක්ගෙන් පහර වදිද්දී මේ H සම්බන්ධ වෙන්නේ හයිඩ්‍රජන් වැඩි පැත්තට. එහෙනම් මේ පැත්තට H එන්න ඕනේ. එහෙනම් මෙයා මෙහෙම හරි ගිහිල්ලා මේ අලුතෙන් එන H කෙනා සම්බන්ධ වෙන්නේ කවුද? HBr වල H කෙනෙක් ගෙන්නේ මෙතනට පහර දෙන්නේ. එතකොට මේ H ගිහිල්ලා සම්බන්ධ වෙනවා හයිඩ්‍රජන් වැඩි තැනට. මෙතන දෙන්නෙක් හිටියා මෙතනට තමයි එන්නේ. එහෙනම් මෙතන මේ වගේ කාබෝකැටයනයක් එනවා. ඊළඟට මෙතන බලන්නකෝ. මෙයා සර් මෙතන හයිඩ්‍රජන් වැඩි පැත්තක් නැහැනේ. ඔව් මෙතන මේ දිත්ත බන්ධනයේ දෙපැත්තම මෙයා මේ කාබන් මේ දිත්ත බන්ධනයට බැඳුණු කාබන්ලා දෙන්න මේ දෙන්නා. මේ දෙන්නටම පුතේ හයිඩ්‍රජන් එක ඉන්නේ. එහෙනම් සර් ඕන පැත්තකට අපිට බඳ ගන්න පුළුවන් නේ. ඔව් ඕන පැත්තකට අපිට මෙයාගේ H ලා සම්බන්ධ කරන්න පුළුවන්. මම ලේසියට මේ H මගින් මෙතනට පහර දුන්නොත් හරි මේ හයිඩ්‍රජන් HBr වල තියෙන H මගින් තමයි ප්‍රතික්‍රියා පටන් ගන්නෙ. පුතේ ප්‍රතික්‍රියා පටන් ගන්න මේ යාන්ත්‍රණ ලියනව නෙමෙයි හරි තේරුම් ගන්න. එහෙනම් සර් මම මේ පැත්තට H එක දෙන්නම්කො මෙන්න මෙයා මෙහෙම මේ අලුතෙන් එන H එක මේ පැත්තට දුන්නා. සර් ওই දිත්ත බන්ධනයේ බිඳුන මෙන්න H එකක්. හරි මෙතනට CH3 එකක් එන මෙතනට මොන ආයනයක් එන්න ඕනේ? ධන ආයනයක් එන්න ඕන. එතකොට අපෙන් අහනවා පුතේ මේ අහන්නකො. හරි මේ දෙන්නගෙන් පහසුවෙන්ම ප්‍රතික්‍රියා වෙන්නේ. හරි වඩා NaNH2 වල ප්‍රතික්‍රියාශීලීත්වය ඉහළයි. පුතේ බලන්නකෝ මෙයාගේ මේ කාබ් කැටයනේ R කාණ්ඩ 1යි R කාණ්ඩ 2යි R කාණ්ඩ 3යි. එහෙනම් මෙයා මොන මට්ටමේ කාබ් කැටයනයක්ද? මෙයා මොන මට්ටමේ කාබ් කැටයනයක්ද? මෙයා තෘතීක. එහෙනම් මෙයා කවුද? මේ R කාණ්ඩ 1 මේ කුට්ටියම මේ කොටසම R කාණ්ඩයක්. හරි මෙයාත් R කාණ්ඩයක්. එහෙනම් R කාණ්ඩ 2යි. හරි R කාණ්ඩ 2යි H කෙනෙකු ඉන්නවා. එහෙනම් මෙයා මොන කෙනෙක්ද? ද්විතීක. එහෙනම් පුතේ ඔයා දන්නවා. හරි මෙයා ද්විතීක කාබ් කැටයනයක් තෘතීක කෙනෙක් හැදෙද්දී ස්ථායීතාවය වැඩි. එහෙනම් පුතේ හොඳටම ප්‍රතික්‍රියා වෙන්නේ මෙන්න HBr එක්ක මෙයා නෙමෙයි. ඒ මොකද දන්නවද මේ හදන කාබ් කැටයනේ ස්ථායීතාවය අඩුයි. ඒකෙන්ද පුතේ මෙයාගේ ස්ථායීතාවය වැඩි හින්දා මෙයා තමයි පහසුවෙන්ම ඵල බවට පත් වෙන්නේ මෙයාට වඩා. හේතුව තෘතීක කාබ් කැටයන ස්ථායීතාවයෙන් වැඩි. මෙයාගේ R කාණ්ඩ 3ක් තියෙනවා. මෙයාගේ R කාණ්ඩ 2යි ඉන්නේ. හරි R කාණ්ඩයක් කියන්නේ පුතේ මේ වගේ වනේ මේ වගේ එකක්. එහෙම නැත්නම් මේ වගේ එකක්. හරි ඒකෙන්ද පළවෙනි පිළිතුර වැරදි. වලට වඩා CH3 HBr වල ප්‍රතික්‍රියාශීලීත්වය ඉහළයි කියන පළවෙනි පිළිතුර වැරදි. හරි අපි යම් දෙවෙනි පිළිතුරට. හරි දෙවෙනි පිළිතුර හරි දෙවෙනි පිළිතුරේ තියෙන පුතේ C6යි H5යි OH. ඔන්න
මේව දන්නේ නැහැ සමහර ළමයි. හරි C6යි H5යි OH පුතේ බෙන්සීන් වලල්ල කියලා කියන්නේ කවුද? C6යි H6 තමයි පුතේ බෙන්සීන් වලල්ල. මෙයාට අපි ඇඳෙන්නේ නැති වුණාට පුතේ H ලා 6 දෙනෙක් බැඳිලා ඉන්නවා. හරි අපි මේව අඳින්නේ නැහැ. හරි අපි මේව අඳින්නේ නැහැ. මේවට H ලා 6 දෙනෙක් ඉන්නවා. එතකොට සර් මේ H එක්කෙනෙක් අයින් කරොත් මෙයාගේ කවුද ඉන්නේ? C6යි H5යි. මේ වගේ කොටසක් ඒකට මොන කොටසක් බැඳිලායි පුතේ? OH එකක්. මෙන්න මේවා සමහර ළමයි දන්නේ නැති වුණාම විභාගයට ගියාම සෑහෙන අවුල්. මේ බෙන්සීන් වලල්ලේ C6යි H6යි ඉන්නවා. මේක H කෙනෙක් අපිට ඕන නම් අයින් කරන්න පුළුවන්. හරි H කෙනෙක් අයින් කළා ඒ වෙනුවට අපිට OH කෙනෙක් සම්බන්ධ කරන්න පුළුවන්. හරි ওই විදිහට ඔයා දැනගන්න ඕන. හරි ওই විදිහට දැනගන්න ඕන. එතකොට C6යි H5යි කිව්වත් එකයි පුතේ. මෙන්න මේ ෆීනෝල් කිව්වත් එකයි. හරි ෆීනෝල් කිව්වත් එකයි. ඊළඟට පුතේ C6යි NO2 මේ C6යි H5යි NO2 කිව්වත් එකයි. මෙන්න මෙයා ලකුණු කරත් එකයි. හරි මෙන්න මේ කට්ටිය කාත් එක්ක ප්‍රතික්‍රියාවේ Br2 සමග පුතේ Br2 ප්‍රතික්‍රියාවට එන්නේ. හරි Br2 ප්‍රතික්‍රියාවට එන්නේ පුතේ මේ අහන්න Br2 වල ප්‍රතික්‍රියාවට සහභාගී වෙන කෙනා තමයි Br+ අයනය. Br+ අයනය පුතේ මෙන්න මෙයා හොඳට අහගන්නකෝ. මෙයා සක්‍රියකාරක. ඔයා දන්නවා මෙයා සක්‍රියකාරක නම් පුතේ මෙයා බෙන්සීන වලට ඉලෙක්ට්‍රෝන විදිනවා. විද්දාම් පුතේ බෙන්සීන් වලට පොඩි මොන ගතියක් එනවා? ඍණ ගතියක් එනවා. මෙයා පුතේ වික්‍රියකාරක. මෙයා බෙන්සීන් වලින් ඉලෙක්ට්‍රෝන අදිනවා. ඉලෙක්ට්‍රෝන අදිද්දි පුතේ ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ කට්ටියනේ. ඍණ කට්ටිය අදිද්දි බෙන්සීන් වලට චූටි ඝන ගතියක් එනවා. හරි මේව ආරෝපණය වෙන්නේ නිකන් පොඩි ධන ගති. මෙයාට ධන ගතියක් එනවා. මෙයාට ඍණ ගතියක් වෙනවා. පුතේ මේවනේ ඔයා දන්නවා BR කැමති. මෙයා ධන කෙනෙක් කැමති පුතේ හැමදාම ප්‍රතිවිරුද්ධ කෙනත් එක්ක සෙට් වෙන්න. එහෙනම් මෙයා වැඩිපුර කැමති මේ ධන කෙනත් එක්ක සෙට් වෙන්න නෙමෙයි පුතේ. මෙන්න මේ ෆීනෝල් එක්ක සෙට් වෙන්නේ. නම් BR වල වැඩිම ශීඝ්‍රතාවයක් සහ වැඩියෙන් කැමැත්තකින් ප්‍රතික්‍රියා වෙන්නේ කාත් එක්කේ පුතේ? ෆීනෝලත් එක්ක ඇනිලීන්ට වඩා. ඊට පස්සේ මේ පිළිතුර වැරදි එනවා. හරි ඒකේ දෙවෙනි පිළිතුරත් වැරදි. අනිත් පැත්ත ෆීනෝල් එක්ක තමයි එන්නේ මේ ඇනිලින් නෙමෙයි NO2ට වඩා. හරි NO2ට වඩා හේතුව ඇයි පුතේ? මෙයා ඍණාරෝපී ඍණ ගතියක් තියෙනවා මේ ධනෙක් කෙනෙක්. මෙයා කැමති මේ ඍණ කෙනත් එක්ක සෙට් වෙන ඍණ ගතිය තියෙන කෙනාට. ඇයි ඍණ උනේ? බෙන්සීන් මගින් මේ ෆීනෝලය මගින් මේකට ඉලෙක්ට්‍රෝන විදිනවා. ඇයි විදින්නේ? මෙයා සක්‍රියකාරක. මෙයා ඉලෙක්ට්‍රෝන අදින්නේ ඇයි? මෙයා වික්‍රියකාරක. හරි ඊට අපි තුන්වෙනි පිළිතුර බලමු. හරි තුන්වෙනි පිළිතුර හරි පුතේ මෙන්න මේ දෙන්නා HCN සමග ප්‍රතික්‍රියාකාරීත්වය ගැන අහනවා. පුතේ ඔයා දන්නවද දන්නේ මේ දෙන්නා HCN පුතේ මෙයාගේ ද්‍රවණයේ ලකුණු කරොත් පුතේ මෙයා ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස්. හරි HCN එක්ක ප්‍රතික්‍රියාවේදී පුතේ වැදගත් කෙනා H නෙමෙයි. HCN එක්ක ප්‍රතික්‍රියාකාරීත්වය ගැන කියද්දී වැදගත් කෙනා පුතේ ඩයල් එක තමයි මේකේ. හරි මෙන්න මේ Cn මයිනස්. හරි HCN ප්‍රතික්‍රියාශීලීත්වයේදී වැදගත් කෙනා Cn මයිනස්. එයා තමයි පුතේ මේ තැන් වලට පහර දෙන්නේ. පුතේ මෙයාට පහර දෙද්දී ඔයා දැනගන්න. හරි මෙන්න මේ R කාණ්ඩමේ මෙයා මගින් පුතේ ඉලෙක්ට්‍රෝන විදිනවා. විදිද්දි පුතේ මෙයාගේ ධන ගතිය අඩු වෙනවා. හරි ධන ගතිය අඩු වෙද්දි පුතේ මෙයා කැමති ධන කෙනෙක් එක්කනේ. මෙයා ඍණයි නම් මෙයා කැමති ඍණ මේ ධන ගොඩාක් වැඩි තැන් එක්ක ප්‍රතික්‍රියා වෙන්න. මෙයා ඉලෙක්ට්‍රෝන විදිද්දි පුතේ මෙයාගේ ධන ගතිය අඩු වෙනවා. මාර වැඩි කියන්නේ සර් මෙයාගේ දෙන්නෙක්ගෙන්ම ඉලෙක්ට්‍රෝන විදිනවා. එතකොට මෙයාගේ ධන ගතිය සෑහෙන්න අඩු වෙනවා. මෙයාගේ ධන ගතියට වඩා මෙයාගේ එක්කෙනෙක්ගෙන් විදින්නේ මෙයාගේ ධන ගතිය අඩු වෙනවට වඩා මෙයාගේ දෙන්නෙක්ගේ විදිද්දි පුතේ මෙයාගේ ධන ගතිය සෑහෙන්න අඩු වෙනවා. ධන ගතිය අඩු වෙනවා කියලා කියන්නේ ඉතින් මෙයාට ප්‍රතික්‍රියා කරන්න අමාරු වෙනවා. ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වෙනවා. එහෙනම් ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙන්නේ මෙයාගේ. ඇයි? මෙතනින් ඉලෙක්ට්‍රෝනනේ විදින්නේ. විද්ධාම් පුතේ මෙයාගේ ධන ගතිය අඩු වෙනවා. හැබැයි මෙයාගේ පුතේ දෙන්නෙක්ගෙන්ම විදිනවනේ. ඉතින් සෑහෙන්න ධන ගතිය අඩු වෙනවා. එතකොට ඉතින් මෙයා කැමති නෑ. මෙයා කැමති ධන ගතිය වැඩි කට්ටියත් එක්ක ප්‍රතික්‍රියා වෙන්න. එහෙනම් මෙයත් එක්ක තමයි එන්නේ. එහෙනම් වැඩිම ප්‍රතික්‍රියාශීලීත්වයක් තියෙන්නේ මෙයත් එක්ක. එතකොට ළමයෙක් ඇහුවොත් ඔකේ ප්‍රතික්‍රියාව කොහොමද ලියන්නේ කියලා පුතේ මෙයාගේ මෙහෙමයි වෙන්නේ. ඔය සයනයිඩ් මගින් පහර දුන්නු ගමන් පුතේ හරි මේ බන්ධනේ මෙහාට කැඩෙනවා. හරි මේ බන්ධනේ මෙහාට කැඩුනහම O- වෙනවා. මෙතන H එකක් ඉන්නවා මේ සයනයිඩ් මෙතනට යනවා. ඔයාලට මතකද මේ HCN අණුවක් නෙන්නේ. මේක තව H කෙනෙක් ඉන්නවනේ. ඒ H ඇවිල්ලා මෙතනට සෙට් වෙනවා. ඔන්න පුතේ මේකේ වෙන ප්‍රතික්‍රියාව මේ ප්‍රතික්‍රියාශීලීත්වය මෙයාගේ වැඩි හේතුව පුතේ මෙයාගේ එක්කෙනෙක්ගෙන් ඉලෙක්ට්‍රෝන විදින්නේ. මෙයාගේ විකර්ෂක කාණ්ඩ දෙකක් ඉන්නවා. එතකොට මෙයාගේ ද්‍රවණය මේ ගොඩාක් අඩු වෙනවා.
හරි අඩු වෙනවා. එතකොට ඉතින් මෙයා කැමති නෑ පුතේ මේ ධන කට්ටිය අඩු එක්කෙනෙක් එක්ක සෙට් වෙන්න. මෙයා කැමති හැම වෙලාවෙම ධන ගොඩක් ඉන්න එක්කෙනෙක් එක්ක සෙට් වෙන්න. හරි. එහෙම තමයි ප්‍රතික්‍රියා වෙන්න කැමති. හරි. ඒක සාමාන්‍ය ලෝක ස්වභාවය. හරි. ගොඩාක් ගෑනු ළමයි වුණත් කැමති පුතේ හරි වැඩිපුර සල්ලි තියෙන පිරිමි ළමයිටනේ. හරි. ඒ වගේ තමයි. මෙයා කැමති පුතේ ධන කට්ටිය හොඳට තියෙන කට්ටියත් එක්ක තමයි. හරි. එතකොට මේකේ පිළිතුර එහෙනම් තුන්වෙනි පිළිතුර වාක්‍ය කියනවා මෙයාට වඩා මෙයාගේ අඩුයි කියලා කියන්නේ ඔව් ඇත්ත. හරි. හතරවෙනි එක්කෙනා හරි හතරවෙනි පිළිතුරටත් යන් අපි හතරවෙනි පිළිතුර මේකෙදි මෙහෙම කතාවක් කියන්නේ බලන්න මේකෙදි කියනවා පුතේ හරි CH3COONH3 මේ ඔන්න ඔය අණුවට වඩා පහසුවෙන් මෙන්න මේ අණුව ඇමෝනියා පිට කරයි නෑ පුතේ මෙයාගේ පුතේ ඇමෝනියම් ලවණයක් ඉන්නේ හරි ඇමෝනියම් ලවණයක් පුතේ මේවට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ ඕනම ඇමෝනියම් ලවණයකට සෝඩියම් දාලා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් අපිට ඇමෝනියා පිට කරගන්න පුළුවන් පුතේ දැම්මත් ඇති හැබැයි ඔයා දන්නවත් දන්නේ මෙන්න මේ ඒමයිඩ වලට පුතේ ජලීය සාන්ද්‍ර සෝඩියම් දාලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා නිකන් තිබ්බොත් හරි ජලීය සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා නිකන් තිබ්බොත් ජීවිතේට වායු පිට වෙන්නේ නැහැ. මෙයාගෙන් වායු පිට කරගන්න හරිම අමාරුයි පුතේ. අනිවාර්යයෙන්ම මොනව කරන්න ඕනිය? රත් කරොත් විතරයි මෙයාගෙන් ඇමෝනියා වායුව පිට වෙන්නේ. දාලා නිකන් බලන් හිටියට ඒමයිඩ වලින් ඇමෝනියා පිට වෙන්නේ. හරි අනිවාර්යයෙන් මොනව කරන්න ඕනේ? රත් කරන්න ඕනේ. මේ කට්ටියන්ගේ එහෙම නැහැ. පහසුවෙන් ඇමෝනියා පිට වෙනවා. එතකොට මේ පිළිතුර වැරදි. මෙයාගේ අමාරුයි පුතේ ඇමෝනියා පිට කරන්න. හතරවෙනි පිළිතුරත් වැරදි. පස්වෙනි පිළිතුර හරි පස්වෙනි පිළිතුර මම පස්වෙනි පිළිතුරත් පැහැදිලි කරන්නම්. හරි පුතේ මේක හොඳට බලන්න හරි ඔයා දන්නවා හරි ඔයා දන්නවා සාමාන්‍ය පුතේ මේ වගේ ඇල්කයිල් හේලයිඩයකට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ඔයා දන්නවා මොකද ඕනෑම ජලීය මාධ්‍යයේ තියෙන ප්‍රබල භස්මයක් දැම්මාම මෙන්න මේවා මොකක් වෙනවයි CH3 මෙයා CH2 මේ OH එක මොකක් බවට පත් වෙනවද පුතේ ජලීය ප්‍රබල භස්මයක් දැම්මාම BR එක OH එකක් බවට පත් වෙනවා. එතකොට සර් මෙයාගෙත් එහෙම වෙයිද? හොඳට අහගන්න පුතේ. සෑහෙන්න වැදගත්. ඔයා දන්නවත් දන්නේ නැහැ පුතේ මේ ද්විත්ව බන්ධනයකට අල්ලපු කාබන් කෙනෙක්ට මෙහෙම Cl කෙනෙක් ඉද්දි පුතේ මේ Clට පුළුවන් පුතේ මේ ද්විත්ව බන්ධනයත් එක්ක මේ වගේ හරි ද්විත්ව බන්ධනයත් එක්ක මෙහෙම අතිච්ඡාදනය වෙන්න. ඒ වගේම නැත්තම් මේ විදිහට සංප්‍රයුක්තයක් ඇති කරගන්න පුළුවන්. ද්විත්ව බන්ධනයත් එක්ක අතිච්ඡාදනය වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මෙයාට පුළුවන් පුතේ මේ විදිහට සංප්‍රයුක්තයක් ඇති කරන්න. සංප්‍රයුක්තයක් ඇති කරන්නේ මේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික මෙතනට දෙන්න පුළුවන්. හරි මේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික මෙතනට දෙන්න පුළුවන්. මේ ද්විත්ව බන්ධනේ මෙහෙට දෙන්න පුළුවන්. එතකොට පුතේ මෙයා මෙහෙම ඉන්නවා. හරි මේ ඉලෙක්ට්‍රෝන දුන්නාම මෙහෙම හරි ඒ සීන් එක පොඩ්ඩක් මම පස්සේ කියන්නම් දැන් මේ මොකද්ද වෙන්නේ කියලා. හරි මෙයා මෙහෙම හරි මෙයා මෙහෙම ඉන්නවා. මේ ෆයි බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික මෙතනට දෙනවා. හරි එතකොට මෙයා මෙහෙම වෙනවා. මේ කාබන් මෙහෙම ඉන්නවා. මෙයාට මෙහෙම ද්විත්ව බන්ධන මෙයා වෙනවා. හරි එතකොට පුතේ මෙයාට මොන ගතියක් ඇති වෙනවද? මෙන්න මේ විදිහේ එකක් ඇති වෙනවා. ඒකෙන්ද පුතේ මේ Clට මොන බන්ධන ස්වරූපයක් තියෙනවද? ද්විත්ව බන්ධනයකට මේ ද්විත්ව බන්ධනයකට බැඳුණු කාබන්ට බැඳින්න Clට මොන ස්වරූපයක් තියෙනවද? ද්විත්ව බන්ධන ස්වරූපයක් තියෙනවා. ඒකෙන්ද පුතේ මෙයා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක අපි අපේක්ෂා කරන ඵලය වෙන හරි අපි අපේක්ෂා කරන ඵලය වෙන මෙයා ලබා දෙන්නේ. ඇත්තටම අපි හිතන්නේ මොකද්ද වෙන්නේ? ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාමම අපි හිතන්නේ මේ Cl එක වෙනුවට මෙතනට OH එකක් සෙට් වෙයි කියලානේ. එහෙම වෙන්නේ නැහැ. හේතුව පුතේ මේ මෙන්න මේ Clට මොන ස්වරූපයක් තියෙනවද? ද්විත්ව බන්ධන ස්වරූපයක් තියෙනවා. ඒකින්ද මෙයත් එක්ක පුතේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ ප්‍රතික්‍රියාව අමාරුයි. හැබැයි මෙයාගේ එහෙම නැහැ. මෙයාගේ පුතේ මේ ද්විත්ව බන්ධනයට බැඳුණු කාබන්ට නෙමෙයි Cl බැඳිලා තියෙන්නේ. ඊට අල්ලපු කාබන්ට. එතකොට හානියක් නැහැ. ද්විත්ව බන්ධනයට බැඳුණු කාබන්ට Cl බැඳිලා හිටියොත් තමයි ඔය සීන් එක වෙලා මේ Clට මොන ස්වරූපයක් තියෙන්නේ? ද්විත්ව බන්ධන ස්වරූපයක් තියෙන්නේ. හරි හොඳට මතක තියාගන්න. මෙයාට නම් කිසි අවුලක් නැහැ. මෙයාට ජලීය මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් මේ OH Cl එක OH වෙනවා. හැබැයි මෙයාගේ එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ඔයාලට මතක් කරා මොකද්ද වෙන්නේ? මේ තියෙන එක සර මෙතනට දායක කරලා සංප්‍රයුක්තයක් ඇති කරන්න පුළුවන්. එතකොට මේ Clට මොන ස්වරූපයක් එනවද? ද්විත්ව බන්ධන ස්වරූපයක් තියෙනවා. ඒකද මේ ප්‍රතික්‍රියාව අමාරුයි. හරි මේවා විභාගයට මතක තියාගන්න. හරි මේ හැම එකක්ම මම විවරණය කරන්නේ ළමයි මේ වගේ ඇත්ති වෙන්න තීරි තියෙනවා. මීට කලින් අවුරුද්ද විභාගයට ඇහුවා මෙයා
හරි මෙන්න මෙයාටත් පුතේ ඔයම කතාවම තමයි තියෙන්නේ බෙන්සීන් වලල්ලට බැඳිලා ඉන්න පුතේ Cl කෙනෙක්ට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මත් ජලීය කවදාවත්ම පුතේ හරි මෙයාගේ ඔය Cl එක ඇත්තටම වෙන්නේ මොකද්ද ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මේ Cl එකක් වෙනකොට OH එකක් වෙන්න ඉපයි එහෙම වෙන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ නැත්තේ මේකෙත් පුතේ මෙන්න මේ Clට පුළුවන් බෙන්සීන් වලල්ලත් එක්ක මෙහෙම අතිච්ඡාදනය වෙලා මේ විදිහට දිත්ත බන්ධන ආංශික දිත්ත බන්ධන ස්වරූපයක් තියෙනවා මේක විභාගයට නම් ඇහුවා හරි මෙයාගෙන් මෙහෙම ඵලයක් ගන්න බෑ හේතුව මේ Clටත් අර වගේම හරි සංප්‍රයුක්තතාවයක් දක්වලා ආංශික දිත්ත බන්ධන ස්වරූපයක් තියෙනවා එතකොට පුතේ 6 වෙනි එක්කෙනාට පිළිතුර මම තෝරන්නේ හරි 3 වෙනි පිළිතුර හරි 6 වෙනි එක්කෙනාගේ පිළිතුර 3 හරි හරි පුතේ ප්‍රශ්න අංක 7 හරි ප්‍රශ්න අංක 7 මේකෙදි අහනවා භූමි අවස්ථාවේදී n සමානයි 3 සහ l සමානයි 2 වෙන කට්ටිය කොච්චර ඉන්නවද n සමානයි 3 සහ l සමානයි 2 මං කිව්වනේ මේක සෑහෙන්න විවරණය කරනවා මං හරි කොලයක් අරන් ඔයා ලියන්න මේ ඔක්කොම ලියන්න ආයි වාට ඕන පාස් පේපර් එකක් හදන්න පුළුවන් පුතේ මන් නිකන් මෙහෙම ශක්ති මට්ටම මෙහෙම ගන්න මේ කිසියම් පරමාණුවක් මේ පළවෙනි ශක්ති මට්ටම මේ දෙවෙනි ශක්ති මට්ටම මේ තුන්වෙනි ශක්ති මට්ටම පුතේ තුන්වෙනි ශක්ති මට්ටම මම මේ එක එක්කෙනෙක් කපලා බැලුවොත් පුතේ මේ මම පළවෙනි ශක්ති මට්ටම මෙහෙම කපලා බැලුවොත් හොඳට බලන්න ඔයාට පෙනේ පුතේ පළවෙනි ශක්ති මට්ටමේ උපශක්ති මට්ටමක් සහ මෙහෙම කාක්ෂිකයක් තියෙනවා පළවෙනි ශක්ති මට්ටමේ මේ විදිහට කාක්ෂිකයක් තියෙනවා පළවෙනි ශක්ති මට්ටමේ තියෙන කාක්ෂිකය 1s කියලා කියනවා මේ දෙවෙනි ශක්ති මට්ටම මම කපලා බැලුවොත් පුතේ මාර සීන් එක කියන්නේ මෙයාගේ උපශක්ති මට්ටම් වර්ග දෙකක් තියෙනවා හරි එකක් S වර්ගයේ ඉන්නවා තා වර්ගයක් ඉන්නවා පුතේ P කියලා හරි මෙයා කපලා බැලුවොත් වර්ග දෙකයි මේ 2s දෙවෙනි ශක්ති මට්ටමේ ඉන්නේද මේ දෙවෙනි ශක්ති මට්ටමේ ඉන්න මෙයා 2s මේ විදිහට P කාක්ෂික තුනකුත් ඉන්නවා හරි P කාක්ෂික තුනක් සර් මේ තුන්වෙනි ශක්ති මට්ටම අපි නිකන් විභේදනය කරලා බැලුවොත් ලොකු කරලා බැලුවොත් මෙයාගේ කෑලි තුනක් ඉන්නවා S කාක්ෂික එකකුයි මේ වගේ පුතේ P කාක්ෂික තුනකුයි මේ වගේ D කාක්ෂික නම් කීයක් ඉන්නවද මේකේ D කාක්ෂික නම් 5කුයි ඉන්නවා හරි D කාක්ෂික නම් 5කුයි ඉන්නවා මේ D කාක්ෂික 5යි මේවා 3D කියන්නේ පුතේ තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන D හින්දා මේවා D කාක්ෂික කියලා කියනවා මේ එක පේලියකට කියනවා පුතේ මොකක් කියලා මේ ශක්ති මට්ටමක් මේ එක පේලියකට කියන උපශක්ති මට්ටමක් මේ පෙට්ටියක් වගේ එකකට කියනවා කාක්ෂික එහෙනම් මේ S උපශක්ති මට්ටම මේ P උපශක්ති මට්ටම P උපශක්ති මට්ටමේ කාක්ෂික 3යි මේ පේලියකට කියන නම උපශක්ති මට්ටමක් නේ මේ උපශක්ති මට්ටම D උපශක්ති මට්ටම කාක්ෂික 5යි ඉතින් ඔයාලට මේව ගේමක් නැහැ නේ පුතේ ඊළඟට ක්වොන්ටම් අංක කුලක කියලා තියෙනවා එයා ක්වොන්ටම් අංක කුලකයක් ලියන්න අවයවයන් හරි අවයවයන් කිරිදුමු ඒවා වර්ග තියෙන්න ඕන 4ක් හරි ප්‍රධාන ක්වොන්ටම් අංකය මේකෙන් පුතේ සංකේතවත් කරන්නේ ප්‍රධාන ශක්ති මට්ටම හරි ඊළඟට M සාමාන්‍යයෙන් ඊළඟට L හරි ඊළඟට මේකෙන් උපශක්ති මට්ටම එක් පළවෙනි මේ S උපශක්ති මට්ටමක්ද මේවට කිව්වේ S උපශක්ති මට්ටම් P උපශක්ති මට්ටම් D එතකොට ML කියලා කියන්නේ පුතේ මේ පෙට්ටි වගේ මේවට කියන්නම් මොනවද කාක්ෂික ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන තියෙන දිශානතියට අපි කියනවා MS පුතේ සාමාන්‍යයෙන් මේ ඉලෙක්ට්‍රෝන උඩට තිබුණොත් අපි කියනවා ධන භාගයයි කියලා මේ ඉලෙක්ට්‍රෝන සමහරලාට පහළට තියෙන්න පුළුවන් එහෙම වුණාම ඍණ භාගයයි කියලා කියනවා හරි ඔය තියෙන දිශානතිය ඒව ඕනේ නැහැ මට මෙතනට නිකන් ඔය මතක් කරේ හරි පුතේ අපෙන් අහනවා මේ ඊළඟ එක්කෙනා තමයි පුතේ මේ S උපශක්ති මට්ටමක් සාමාන්‍යයෙන් හරි මේ S උපශක්ති මට්ටමක L අගේ නැත්නම් S උපශක්ති මට්ටමක් සාමාන්‍යයෙන් සංකේතවත් කරන්නේ කවුරු හරි එකට L බිඳුවයි කියලා තිබුණා නම් උපශක්ති මට්ටමේ නම බිඳුව නම් ඒ කියන්නේ කවුරු ගැනේ S උපශක්ති මට්ටමක් S උපශක්ති මේ L ට එක නම් පුතේ කියන්නේ P උපශක්ති මට්ටම L ට දෙක නම් කියන්නේ කවුරු ගැනේ D උපශක්ති මට්ටම එතකොට විභාගයට ගියොත් මේ බලන්නකෝ n L නෙහන්නේ අපෙන් n සමානයි 3යි L සමානයි 2යි එහෙම උනොත් තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන නෙහන්නේ උපරිම ඉලෙක්ට්‍රෝන ගාන පුතේ n සමානයි 1 නම් මේ පළවෙනි ශක්ති මට්ටමේ හරි L සමානයි මොන ශක්ති මට්ටමක් තියෙන්නේ මේ පළවෙනි ශක්ති මට්ටම මොන එකක්ද තියෙන්නේ S උපශක්ති මට්ටමක් එහෙනම් පුතේ මේ L ට එන්න ඕනගේ මොකද්ද බිඳුවයි තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන තමයි පුතේ මේක තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි එහෙනම් තියෙන්න පුළුවන් L සමානයි උපරිම L සමාන n සමානයි 1යි L සමානයි බිඳුවයි වෙන විදිහට තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි
හරි ඊට පස්සේ ඊළඟ එක්කෙනා ළමෙක් අහයි සර් මේ n සමානයි 2යි හරි n සමානයි 2යි මේ දෙවනි ශක්ති මට්ටම මේ මෙයා ගැන කිව්වොත් හරි n සමානයි 2යි l සමානයි 0යි ඒත් තියෙන s කාක්ෂිකයක් නේ ඒත් ඉන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයේ 2යි එතකොට n සමානයි 2යි මේ n සමානයි 2යි විදියට l නම් මේ l එන්නේ කවුද l එක වෙන්න නම් l එක නම් මේ p කාක්ෂික තුනක් තියෙනවනේ l n සමානයි 2යි l සමානයි 1 විදියට තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයේ පුතේ මේ p කාක්ෂික මේ l කියන්නේ p කාක්ෂිකනේ p කාක්ෂික කීයක් තියෙනවද තුනක් තියෙනවා එහෙනම් ඒ විදියට තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කියන්නේ p කාක්ෂික 3යි කියන්නේ එකක 2යිනේ 3 දෙනයි කියන්නේ ඒ විදියට තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන 6යි ඕන විභාග ප්‍රශ්නයක් හදන්න පුරුදු කරනවා හරි මම මේ හරියෙන් පොඩ්ඩක් මකලා d වලට එන්නම් මේ තුන්වෙනි ශක්ති මට්ටම ගත්තොත් මේ n2යි l2යි නේ තුන්වෙනි ශක්ති මට්ටම මේ විදිහට මෙයා තුන්වෙනි ශක්ති මට්ටම මම මේ හරියෙන් මගන්න කවන්නේ n2යි l2යි උපරිම ඉලෙක්ට්‍රෝන ගානයි පුතේ තුන්වෙනි ශක්ති මට්ටමේ කවුද ඉන්න පුළුවන් l n සමානයි 3යි s කාක්ෂිකයක් නෙමෙයි එහෙනම් එයා සංකේතවත් කරන්නේ බිඳුව ඒකේ ඉන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි හරි ඊට පස්සේ තුන්වෙනි ශක්ති මට්ටමේම p කාක්ෂික කීයක් ඉන්නවද 3 දෙනයි p කාක්ෂික සංකේතවත් කරද්දී l වලට දෙනාගේ 1යි එහෙනම් ඒ විදිහට ඉන්න පුළුවන් p ඉලෙක්ට්‍රෝන ඔක්කොම 6යි උපරිම ඉන්න පුළුවන් p ඉලෙක්ට්‍රෝන 6යි ඊළඟට හරි සාමාන්‍ය පුතේ n සමානයි 3යි l සමානයි කීයේ මේ d ඉලෙක්ට්‍රෝන වලට එන්නේ l වලටගේ 2 එහෙනම් ඒ විදිහට තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන උපරිම කීයේ මේ d ඉලෙක්ට්‍රෝන උපරිම කීයක් එනවා 1ක 2යි ඒ වගේ උපරිම කීයක් ඉන්න පුළුවන් මේ වගේ පහක් තියෙනවා එහෙනම් උපරිම ඉලෙක්ට්‍රෝන 10යි ඔන්න ඕන විභාග ප්‍රශ්නයකට තේරුම් ගන්න කියලා දුන්නා මේව හොඳට පැහැදිලි කරා පුතේ අපෙන් අහන්නේ n සමානයි 3යි l සමානයි 2 විදිහට ඉන්න පුළුවන් උපරිම ශක්ති උපරිම ඉලෙක්ට්‍රෝන කීයේ 10යි d කාක්ෂික පහක් තියෙනවා පහේ 2 ගානේ ඉන්න පුළුවන්